සත්සිත සනසවන්නට මෙත් සිත පතුරුවාලෝ නූතනයේ සදහම් හඬ පටිගත කළ උත්තම දේශනාව අමාදාහාර දිය ගලා ගලා අතලේ යොදා ගනිමින් ඒ තුළම ඔවුන් සමග ජීවත් වීම නිවන් මඟ ළඟා කර ගැනීමක්ද කියලත් මේක ප්‍රශ්නයක්. නිවන් සුවය අරමුණු කොටගෙන සිටින මට බලපදයක් දෙසන්න කියලා විඳීමක් කරනවා. දැන් කල්පනා කරලා බලන්න ඕනේ මෙහෙම දෙයක්. අපි සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති කියලා මාර්ගයක් නිතර සිහි කරනවා. සියලු සංඛාර අනිත්‍යයි, සියලු සංඛාර දුක්ඛයි, සියලු ධර්මයෝ අනාත්තයි කිය. ඉතින් අපි දකින්න ඕනේ ධර්මාබෝධය ලැබෙනවා නම් ලැබෙනකොට ඉච්ඡසේ නැති ලෝකයක් දකින්න. යක් විඥාන නලබදි සම්පි දුක්ඛ. ඉච්ඡසේ ලැබෙන්නේ නැති ලෝකයක තමයි මේ සත්‍යෝ ජීවත් වෙන්නේ. හැබැයි බලාපොරොත්තු වෙන්නේ කැමතිසේ පවත්වන්න. කැමතිසේ පවත්වන්න බලාපොරොත්තු වුණා ලැබෙන්නේ කැමතිසේ පවත්වන්න පුළුවන් දේවල් නෙමෙයි. පුළුවන් වාගේ වෙනවා සමහර ලාවේවත් සමහර දේවල් తాවකාලිකව. නමුත් මේ හැම එකම අවසානයේ කැමතිසේ පවත්වන්න බැරුව කෙලවර වෙන එක. එහෙනම් මෙන්න මේව දෙකදී අපිට දකින්න ක්‍රමවේදයක් තියෙන මේ ත්‍රිලක්ෂණයේ දකින්නකොට අත්හැරිය යුක්තක් තියෙනවා. මොකක්ද අත්හැරින්න තියෙන්නේ? යමකට තිබෙන චන්දරාගය. ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත අදහසකින් කරන කියන දෙයක් තියෙනවා නම් ඒ ටික අත්හරින්න ඕනේ. ඒ ද්‍රව්‍ය වස්තු පුද්ගලයෝ ඒ අය පිළිබඳව චන්දරාගයෙන් මිදෙනා මිසක් ප්‍රධාන කාරණේ එතනයි. ඔක්කොම පිරිස් හතර කැලේ හින්දන එකක් එහෙම නෙවෙයි බුදුදහම කියන්නේ. ඒ පිරිස් හතරේ ඉඳ පුරුදු වෙන්නත් ඕනේ. සිහිනුවණින් කටයුතු කරන්න පුරුදු වෙන්නත් ඕනේ. සමගියෙන් ඉන්න හැටි දැනගන්නත් ඕනේ. ඒ නිසා එහෙම ඒවා තේරුම් අරගෙනයි සතිපට්ඨානින් යුක්තව ඉඳ පුරුදු වෙන්නේ. ඇලෙන ගැටෙනේවා එනවා. ඔයාට බලලා දුවන්නද? මේක හොඳට තෝරා ගන්න ඕනේ. විවිධාකාර අන්දමින් ඇලෙන පැති, ගැටෙන පැති එනකොට ඒවෙන් ඉවසීමේ යුක්තව ඇලෙන්න වටිනා දෙයක් තියනවාද? ගැටෙන්න වටිනා දෙයක් තියනවාද කියලා මනසේ සිහිනුවණින් හිතන්න පුරුදු වෙන්න ඕනේ. කෙබඳු ආකාරයෙන් නොයෙක් දුක්ඛම් ගන්නු වෙන්න පුළුවන්. ප්‍රියමනාප නොවන දේවල් ඉන්න පුළුවන්. එවැනි අවස්ථාවක් වුණොත් ඉවසීමෙන් යුක්තව කටයුතු කරනකොට ඒ වේදනාව Tamanට දැනෙනවා. යම් කිසි විදිහකට Tamanට නිඳා පහත් කරනවා නම් දුක්ඛම් ගන්නු වෙනකොට අපි ඒක ඉවසිල්ලෙන් යුක්තව අහගෙන සත්‍යයතෝ නිහඬව ඉන්න පුළුවන් නම් ගැටෙන්නේ නැතුව ඒකේ තරම වැටෙන්න පටන් ගන්නවා. අපි විරුද්ධව නැගී සිටලා ක්‍රියාත්මක වුණොත් තරංකාරීව ලෝකෙට වැටිලා ඒ විලාසෙදි අපිට ඒකේ තියෙන යථා ස්වභාවය හොයන්න බැරුව වැහෙනවා. මොකද එහි යථා ස්වභාවය ගන්න ඉස්සෙල්ලා අපි ප්‍රතිචාර දක්වනවා. විරුද්ධ ප්‍රතිචාර දක්වනවා ඊට. අපි ඉස්සෙල්ලා ගත්ත අදහස සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා. නිතර සිහි කරන්න පටන් ගත්තාම අපිට හතුරු අයත් හම්බ වෙනවා. මිතුරු අයත් හම්බ වෙනවා. හතුරු දේවලුත් හම්බ වෙනවා, මිතුරු දේවලුත් හම්බ වෙනවා. ඒක ලෝකේ ස්වභාවය. සමහර වෙලාවට හතුරු වෙසින් එන මිතුරුත් හම්බ වෙනවා. මිතුරු වෙසින් එන හතුරුත් හම්බ වෙනවා. සිහි නුවණින් හිතන්න ඕන දැන්.
හතුරු වෙසින් එන මිතුරොත් ඉන්නවා. මිතුරු වෙසින් එන හතුරොත් ඉන්නවා. මේ කාරණේ හොඳට තෝරා ගන්න ඕනේ. රාගයේ ලෝක සත්‍යය ප්‍රිය කරනවා. හැබැයි රාගයේ ලෝක සත්‍යය ප්‍රිය කරනකොට රාගයට රුකුල් දෙන රාගයට ප්‍රිය කරන පුද්ගලයා එනකොට මිතුරු ගතියක් එන්නේ. සතුටක් දැනෙනවා. කොච්චර සුන්දර ලෝකයක්ද කියලා හිතෙනවා. හැබැයි ඒ මිතුරු වෙසින් එන හතුරු බව තේරුම් ගන්න ඕනේ. පුද්ගල හතුරු නෙමෙයි. තමන්ගේ මානසිකත්වයේ රාගය හතුරේ, ද්වේෂය හතුරේ, මෝහය හතුරේ. මේ පුද්ගලයෝ නෙමෙයි. ඔක හොඳින් තේරුම් ගන්න ඕනේ. තවාට රාගය හතුරුයි. තමන්ට ද්වේෂය හතුරුයි, මෝහය හතුරුයි. ඒක අපි දකින්න ඕනේ. රාගයෙන් හත් කරන්න හේතු වෙන දේ තමා කරා ලං වෙනකොට හරි ප්‍රියමනාප වුණාට ඒ හතුර බව දකින්න ඕනේ. පටිච්ච සමුප්පාදයෙන් දහම් දකින්න බුදු පියාණන් වහන්සේ දේශනා කළේ කිසිම ශාස්ත්‍රවලේ පෙන්නපු නැති උතුම් දහම් ක්‍රමයක්. විමුක්තිය ලබා ගන්න නියම ක්‍රමේ. ඒක හරි පුදුම සිද්ධියක්. අපි මොකද කරන්නේ? රාගයට හේතු වෙන දෙයක් ආපුවාම හරි ප්‍රියමනාපයි. කිසිම ගැටුමක් දැනෙන්නේ නැහැ. හිතරත් හරි සැනසෙල්ලක් වාගේ දැනෙනවා. සුන්දර ලෝකයක් නේ. ඔය අදහසත් එනවා. හැබැයි අපේ හිත තුළ ඇතිලා තියෙන සාන්ත වාග්දයෙන් ඇවිදලා තියෙනවා. රාගේ නැවති හතුරා. මෙන්න මේක තෝරා ගන්න ඕනේ. එහෙම තෝරාගත්තාම අන්‍ය ආගම් වලවත් කිසිදෙයක් පෙන්නන්නේ අන්‍ය ශාස්ත්‍රවරු. ඒක හතුරෙක් වෙන්නේ කොහොමද? අන්න එක අපි දකින්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඇයි අපි රාගයෙන් රත් වෙන්නේ? ඇහැට රූපයක් දැක්කහම කන්ට මිහිරි ශබ්දයක් එනකොට රාගයක් ඇති වෙනවා. ඒ පැත්තට හිත ඇදිලා යනවා. ඒ රාගික දේවල් ඇසුරු කරලා ආස්වාද ලබන්න හිතෙනවා. එහෙම නැත්නම් හරි අසහනකාරීත්වයකුත් දැනෙනවා. පටන් ගන්න මුල් කාලේ දන්නේ නැත්නම් එහෙම ධර්මයේ ආවෝදයේ මදි නම් එහෙම වෙන්නේ ඒකයි. ඒතර හරි ආශා කරන ලෝකයක් වෙනවා. කොච්චර ලෝකේ සුන්දරද? කොච්චර ප්‍රියමනාපද? එහෙම අදහසක් එනවා. ඒතකොට එහෙම එන්නේ. ඇයි එහෙම වෙන්නේ? රාගයේ මුල් කරගෙන හටගත්ත කාම හිත් වලින් ජනිත වෙලා කාම විඥානයක් නිසා පටිසන්ධියක් ලැබලා අන්නේ කාම විඥානයකින් උප්පත්තිය ලැබුවාම කාම කයක් හට ගන්නවා. ඒකේ කාමී නැත්නම් හරි අසහනකාරීත්වයක් එනවා. මනවලන රූප නැත්නම් එහෙම ඇස් දෙකන හරි අමාරුයි. මනවලන මිහිරි ශබ්ද කාමී නැත්නම් කන් දෙකත් හරි අමාරුයි. ඊටත් වඩා අමාරු වෙනවා නාසයේ ගන්ධේ නැත්නම් ගන්ධ කාමීද කියන ඉන්ද්‍රියක් හැදිලා තියෙනවා. එකින් එකට බලවත්. ඒකත් දිවසගෙන හිටියොත්. හැබැයි දිවට රසකාමී නැත්නම් හරි අසහනයක්. රහට කන්නේ නැහැ. මාසයක් විතර වුණා කලවල කෑල්ලක් කෑවෙන්නේ, බැදුමක් කෑවෙන්නේ, මස් කෑල්ලක් කෑවෙන්නේ, කටර රහට කෑවෙන්නේ හරි අමාරුයි. මොකද? දිවහා ඉන්ද්‍රිය රසකාමී හොයනවා. අර රූපකාමී, ශබ්දකාමී වලක්කගෙන හිටියත් දැන් රසකාමී වලක්ක ගන්න අමාරුයි. දැවෙනවා. ඊටත් වඩා අමාරු එකක් තියෙනවා ස්පර්ශකාමී. ස්පර්ශේ ඉන්ද්‍රියන්. ඒවා අසහනකාරී වෙනවා. ඒවට හරිය ආස්වාදයෙන් බලාපොරොත්තු වෙනවා ලෝකකාමිය, ස්පර්ශකාමී. දැන් මේ නිසා මොකද වෙන්නේ? රාග 10කින් දැවි මේ පසුපස හඹා යනවා. වෙන දෙයක් විචාවේ, මරුණොත් මැරිච්චාවේ, නැවුනොත් නැහිච්චාවේ. ඕන අසාධාරණයක් මට කමන්නේ මේ ආස්වාද කොහොම හරි විඳ ගන්න ඕන. මෙන්න මෙහෙම සත්‍යය පෙළඹෙනවා. ඒකෙන් අන්තිමට වෙන්නේ මොකද?
Taman දන්නේම නැතුව පංච නීවරණයන්ට කොටු වෙලා දස අකුසල පාප කර්මයන් කෙරෙනවා. ඒ ඔක්කොම කළා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ආස්වාද මුක්තිය. බොහොම හොඳ දෙයක් වාගේ ප්‍රියමනාප දෙයක් වාගේ ඇවිදලා මොකද්ද කරලා දුන්නේ? කල්ප ගානක් ගෙවලා වෙන කරන්න බැරි. සතරපා ගත වෙලා විඳින සිද්ධෙන පාප කර්ම ගොඩාක් රැස් කරලා දුන්නා. අසහනිනුත් පෙරුණා ඉන්නකම්. එහෙනම් නිකන් ලේසියෙන් ජීවත් වෙලා හිටන් ඒක ඉවර කරන්න බෑ මලා දැන් ඉතරයි ඔක්කොම බින්දා කිය. අයිතුකම් අසාධාරණකම් කරපුවාට පාප කර්ම වලට විඳින්න කොච්චර කාලයක් යන්න වෙයිද දන්නේ නැහැ. හැබැයි කාමලත හොය හොයා විඳින්න හම්බ වෙන්නේ නැහැ ඊට පස්සේ. කරපු අපරාධයක් ඇත්නම් ඒ අපරාධය ගෙවන්න ගිනි අපායවල් තියෙනවා. පේන්නේ නැති ඵලියට නැත්තේ නෑ. ඒකත් එක්තරා ක්‍රමයක් අපි දකින්නේ මොනවැන්ද? මස්ලේ ඇහැකල පේනේ වැන් නිගමනය කරනවා විතරයි තියෙන්නේ කියලා දන්නේ නැති කමට. මේ මස්ලේ සහිත කනකට ඇහෙන හරියෙන් ලෝකේ ඒ තීරණය කරන්න හදනවා. මස්ලේ දියකට, නාසයකට, ශරීරයකට දැනෙන හරියෙන් බලාපොරොත්තු වෙනවා. මෙච්චරයි ලෝකේ කියලා. හැබැයි ලෝකේ ගැන දැනගන්න එහෙම බෑ. ලෝකේ ගැන සියලු ආකාරයෙන් සතර ප්‍රකාරයෙන් දැනගත්තේ ලෞතර බුදු පියාණන් වහන්සේ. උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට විශාල ප්‍රදේශයක් ගැන තේරෙනවා ලොක්ෙන්න පැති. ඒක එක්තරා ඥාන ශක්තියක් එක්ක සම්බන්ධ වෙලා গুপ্ত පැති දකින්න ක්‍රමවේද තියෙනවා. සත්වයා කියන්නේ මේ මස්ලේ කයින් ඉන්න අය විතරක් නෙමෙයි කියලා දකිනවා. අති සූක්ෂම වායුමය ශරීරය ඇති අය, ගිනි ගත්තා වාගේ ශරීරය තියෙන අය, ඇට කෝටු වාගේ වෙච්ච ඇට සැකිලි වැනි ස්වභාවයෙන් තියෙන ඇහැට පේන්නේ නැති අති සූක්ෂම රූප කලාපයන්ගෙන් හැදිලා අනන්ත දුක් විඳින ශරීරය තියෙන සත්වයෝ සතර පාගත වෙන සත්වයන්ගේ ඉන්නවා. නිරේ සහ പ്രേත විශේෂ කියන දෙකේ මෙන්න මේ තැන් වල උප්පත්තියට හේතු වෙන දස අකුසල් ගා සිද්ධ කර ගන්නවා කාම ආස්වාදයන් පස්සේ මත් වෙලා. නමුත් දන්නේ නැහැ එහෙම එකක් වෙන්න ඒ බඳු පාප කර්මයක් සිද්ධ වෙන හිතීලද්ද ක්‍රියාවද්ද කතාවද්ද මම යොමු කළේ කියලා මොළදී තේරෙන්නේ නැහැ. එහෙනම් අපි දකින්න ඕනේ සුන්දර ආස්වාදයේ දින කාර්යයක් කියලා හදාගත්තේ මොකද්ද? අනන්ත දුකටපත් වෙන්න හේතු වෙන්නා වූ දුක් ගොඩක්. දුකට හේතුවක් ගොඩනගා ගත්තා. මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ ඒ බඳු දුක්ඛන්දරාවක් ගොඩනගාගෙන කල්ප ගණන් නැත්නම් කල්ප ගණන් කියන්නේ පොඩි කාලයක් නෙමෙයි අවුරුදු කෝටි ගාණක් කියන්න බෑ කොච්චරද කියලා. ඉතර කාලයක් විතරක් ඉවර කරන්න බැරි මහා පාප කර්ම ගොඩක් රැස් කරගන්න හේතු වෙනවා ඔය කාමාස්වාදී කියන පොඩි වැඩේ. හරි වටිනාකමින් තමයි ඉන්නේ හිතට ආස්වාද දීගෙන. ඒ ආස්වාදයේ මත් වුණාට පස්සේ පුද්ගලයා ආස්වාද විඳින්න කරන යම් වැඩ පිළිලක් තුලින් ඔය කියන මහා පාප කර්මයක් ගොඩනගන්න හේතු වෙනවා මිසක් නිවනක් නම් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ අවස්ථාවල් වල අපි රස හොයාගෙන ලෝකේ ඇවිදිනකොට සැරිසරන මානසිකත්වයේ නිසා ගොඩ නැගෙන එකක් තමයි කාම ලෝකේ. කාම ලෝකේ සුගතියයි කියලා ඉන්නකේ හැටි තමයි ඔය තියෙන්නේ. කාම සුගතිය කවුද ඉන්නේ? මිනිස්සුයි දෙවියෝයි. පේන්නේ නැහැ දෙවියෝ. මිනිස්සු නම් පේනවා. මෙන්න මේ කියන මිනිස්සෙගේ ස්වභාවය තෝරා ගන්න ඕනේ. ඊ කාම සුගතියේ ඉන්න මිනිස්සයා බැරිකන් ඉදිරිය හිටන් මොනවද කරන්නේ කියන බැලුවෝ. කාම ආස්වාදයන් විදීමට ඒකට වහල් වෙලා කරගත් අපරාධ ටික Tamante එවිලි තේරෙන්නේ නැහැ. හැබැයි අයිතුකම් අසාධාරණකම් කරලා දූෂ්‍ය මානසිකත්වයක් ගොඩනගලා ඒ දූෂ්‍ය මානසිකත්වයෙන් අටාගත්ත දස අකුසල් පව් කන්දරාව කවදා ගෙවලා ඉවර කරන්නද? එන අපි දකින්න ඕනේ හිතවතුන් වශයෙන් යාළුවෝ වශයෙන් ඉන්න කාමයේ හතුරෝ ධර්මානුකූලව ඔක තේරුම් ගත්තේ නැත්නම් අපි හිතා ගන්නවා ඒ තමයි මිතුරෝ කියලා.
මෙන්න මේක තමයි හතුරා මිතුරා හොයාගන්න බැහැ. යථාබෝධී නැති කෙනෙකුට හතුරායි මිතුරායි කවුද කියලා මේ බුදුදහම තුල හොයාගත්තාට බුදුදහම තුලින් අහලා දැනගත්තේ නැත්නම් හතුරෝ මිතුරෝ කියලාමයි වෙන්නේ. එහෙනම් පංචකාමී නැමැති හතුරෝ පංචකාමී නැති මිතුරෝ කියලා හිතාගෙන බොහොම සතුටු වෙනවා. බුදුරජාණන් වහන්සේ මේකට පොඩි උපමාවක් දෙනවා. ලෝක සත්‍යයල වැටෙන්නේ නැති නිසා සතුටු වුණාට වැටිකිරි වලක යම් කෙනෙක් වතුරු පිටක් දැම්මහම ඔය බලවත් පණුවේ කෝකුඩට ගොඩ වෙලා බලාපියක මගේ වාසනාව කියනවා. අනික් ඒවල තොපිට තියනවාද මෙච්චර සම්පත්තිය මගේ වාසනාවට ලැබිච්ච ගොඩවල පියාව කියනවා. මේ උපමාව මෙන්න මේ වගේ ලෝක සත්‍ය සම්පත් ලැබිලා මගේ සම්පත්තිය කොච්චර ලොකුද කියලා බලාපල්ලා කියලා සන්තෝෂ වෙනවා. අනික් අයට කියනවා. ඒකේ ස්වභාවය යථාර්ථය දැක්කම වැටහෙන්නේ කොහොමද? අන්න අර අසූචියේ ඉන්න පණුවයි කතාවයි කියන උපමාව කතාවක් තියෙනවා. මෙන්න මේකේ තේරුම් ගන්න ඕන ඇයි එහෙම කියන්නේ සම්පත් වලට. ඒ සම්පත් කියන කාම වස්තු කාමයන්ගේ මත් කරලා මුසපත් කරලා දස අකුසලයට නැඹුරු කරලා ඒ ලෝක සත්‍ය මහා විනාශයටපත් කරනවා. ඒක පිළිච්ච භයානකම කොච්චරද තියෙනවනම් අපි අඩිය ගහපු තැනක ඉන්න සුද්ධ ජීවීන් ටික බැලුවොත් මේ ලෝකේ දැන් ඉන්න සියලු මිනිස්සුන්ට වැඩි කෝටි 800කට වැඩි. එහෙනම් මුළු ලෝකේ ඉන්න සත්තු කොච්චර ඇද්ද? සුද්ධ ජීවීන් කොච්චර ඇද්ද? ඔය සෑම කීඩාවෙක් කියනවා නම් සුද්ධ ජීවියෙක් ඇමීබාවෙක් කියනවා නම් ඔය පුංචි සතෙක් ඇහැට පෙන්නේ නැති එකෙක් අද ඉන්නවා නම් මේ මහා භද්‍ර කල්පයේ ආරම්භයේදී එයා කවුද කියලා බැලුවොත් ස්වයං ප්‍රභා ආලෝකයෙන් මේ ලෝකේ විශ්වය ආලෝක කරගෙන ගිය බ්‍රහ්මකායික මිනිස්සේ සියලු සුද්ධ ජීවීන් ඔක්කොම එදා එහෙමයි පටන් ගත්තේ. මේ මහා භද්‍ර කල්පයකින් අපි ජීවත් වෙන මේ ලෝකේ පටන් ගත්ත මුල් කාලේ ආවතර බ්‍රහ්ම ලෝකේ නම් බල්ලන් බහැලා ආපු මූලික මිනිසයා බොහොම ප්‍රවාසවල හිටියා පවු නෑ. නව සසර තියෙන භයානකත්වයේ තරම සසර පුරුදු කරගෙන තිබුණේ තල කාම ගති ලක්ෂණ නම් ලෝකේ විනාශ වෙලා ගිහිල්ලා නැවත වාරයක් ලෝකේ ආරම්භ වෙනකොටවත් ලැබිච්ච සැනසෙල්ල හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ බ්‍රහ්මතලයේ ගිහිලා ඉපදිලා ආපහු ලෝකේ හැදිලා ලෝකේ ඇතුළට එනකොටම ආයතනයක් මතුවෙන අනුසය වශයෙන් තිබිච්ච පුරුදු කරගත්ත කෙලෙස් ගුණ අන්නේ ගුණ මතුවෙනකොට මොකද වෙන්නේ? ඉස්සෙල්ලාම ලෝකේ දසකුසල වලට වහින්න යන්නේ පිරිස. ඒ නිසා එතනින් වැඩි කල් යන්න හම්බෙන්නේ නැහැ. මිනිස්සුත් බැව් 1 2 3යි වැඩි කල් යන්න ඉස්සෙල්ලා මොකද වෙන්නේ? හරකෙක් වෙනවා, බල්ලෙක් වෙනවා, තිරිසනෙක් වෙනවා, සුද්ධ වෙන්න පටන් ගන්නවා ක්‍රමේ. හරකා වෙලා ඉඳලා මැරිලා ගිහිල්ලා මොකද වෙන්නේ? ඊටලා පුංචි සතෙක් වෙනවා. ආවෙක් වාගේ වෙන්න පුළුවන්. ඊට පස්සේ කඩුසෙක් වාගේ වෙන්න පුළුවන් පොඩි එකෙක්. කෝණෙක් වාගේ කික් වෙන්නත් පුළුවන්. තව කල් යනකොට මැස්සෙක් වාගේ කික් වෙන්නත් පුළුවන්. තව කල් යනකොට පොඳුරුවෙක් වාගේ වෙන්නත් පුළුවන්. තවත් කල් යනකොට ඇමීබාවෙක් නැත්නම් ඔය කියන පුංචිම හදේක ඇහැර වෙන්නේ නැති කම් සූක්ෂම වෙලා යනවා. සුද්ධ ජීවි. කවදා ගෙහෙන්නද? මේ මහා භද්‍ර කල්පයේ අවසානයේකම් මිනිසත් බවක් ලබා ගන්න අවස්ථාවක් නැහැ. මොකක් කරපු එකේ වාක්‍යයේද? මිනිස්සෙක් වෙලා ඉඳලා පංචකාමීට මත් වෙලා කරපු අවැඩ නිසා කරපු දසකුසලයේ විපාකයේ සූත්‍ර වැඩ කල්ප අවසානයේකම් ඉවර කරන්න බෑ. එහෙනම් කල්පනා කරලා බලන්න ඕනේ. මේකද සුන්දර ලෝකේ. මේකද රහතවත් කාම ලෝකේ කියලා හොයලා බලන්න ඕනේ. අන්න බැලුවාම වෙන්නේ කාම ලෝකේ හැටි. එතන පටන්ගෙන කවදා ගෙවෙන්නද?
අන්තක්කල්ප 20ක් කියන විශාල කාලයක් මේ ලෝකේ පවතින කාලේ. මේ මහා භද්‍ර කල්පේ දැන් මේ පවතින කාලේ හැදිලා. ඔය සුද්ධ ජීවියා වෙලා ඉන්න එකාට ආයිසරයක් නම් මිනිස්සෙක් වෙන්න හම්බෙන්නේ නැහැ මේ කාල සීමාව ඉවරනකම්. ඒ මානසිකත්වයේ ගොඩනගන්න දැන් බෑ. හැබැයි මිනිස්සෙක් කියලා කරගත්ත පව් කන්දරාව ගෙවන්න නම් කල්පය අවසන් වුණත් බෑ. එහෙනම් කොච්චර සුද්ධ ජීවිලා ඉපදිලා මැරිලා ගියා. ඒක ගෙවලා ඉවර කරගන්න බෑ. ඒක ගෙවලා ඉවරනකම් මිනිස්සෙක් වෙන්න බෑ කල්පාවසාන කරන්න. ඒ නිසා මොකද වෙන්නේ? කල්පාන්තරයේ අවසාන වෙනකන් ඔය සුද්ධ ජීවීන් වෙලා ඉන්නේ ඔක්කොම මිනිස්සෙලා හිටපු අයමයි. එහෙනම් කාම ලෝකේ හම්බෙච්ච සුගතිය මොකද්ද? කෝ නිවනක් හම්බුනාද සන්තෝෂයෙන් ඉඳලා. කාම වස්තුන් දැහැගෙන ඒකේ බැඳිලා ඉඳලා සුන්දර ලෝකයක් මවාගෙන රස විඳලා හම්බෙච්ච ප්‍රතිඵලයේ තරම ඔය තියෙන්නේ. ඕක හරියට තේරුම් ගත්තා නම් දැක්කා නම් බුද්ධ ශ්‍රාවකින් වහන්සේලාට පහළ වෙන ඥානයක් තියෙනවා චුසූපපාත ඥානය කියලා. ලෝක සත්‍යයේ යම් තැනක ඉඳලා මලාන වාසයේ ගිහිලා චුත වෙලා මොකද වෙන්නේ කියලා දකින්න නොවන. ඒක අදි සමාධියකටපත් වෙලා යොමු කරනකොට විවිධාකාර සත්වයෝ මේ දෙව්ලොව ඉඳලා බහැලා මනුස්ස ලෝකේ ඉඳලා සුදුසුම වාගේ ඉඳලා පංචකාම සම්පත්තිය මත් වෙලා කරපු අපරාධයන්ට කරගත් දස අකුසලයන්ට විපාක වශයෙන් විදගෙන යන චුත වෙලා නැවත නැවත උපදින ස්වභාවය දැක්කහම පේනවා. ඔන්න ඔය සසර ගමනක සතර පාය ගමන් කරන හැටි. අනාථයෙන් අනාථයි කියලා දකින්න එතකොට. එහෙනම් කවදාවත් පංචකාම ආස්වාද පස්සේ යන කෙනෙකුට නිවනක් නම් හම්බ වෙන්නේ නැහැ ලේසි. නිවනක් නෙවෙයි. සුගතියක්වත් හම්බ වෙන්නේ නැත්තරපත් වෙනවා. කල්පාවසාන වෙනකන් දුගතිය කියන්න වෙනවා. කොච්චර කාලයක් මේ අන්තක් කල්පයක් කියන්නේ. දැන් මේ මහා භද්‍ර කල්පේ කියන ලෝකේ හටගෙන දැන් මේ හටගෙන පවතින කාලේ ලෝකෙ මේ මිනිස්සු සත්ත්ව ජීවත් වෙන කාලේ කොච්චරද මේකට කියන්නේ අන්තක් කල්ප 20ක් තියෙනවා කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ අන්තක් කල්පයක් කියන්නේ කොච්චර කාලයක්ද කියලා. එක්තරා භික්ෂුන් වහන්සේ නම මහාන වචනේ කියන්න බෑ ඉලක්කයෙන් කියන්න බෑ. ඒ තරම් දීර්ඝයි කියනවා. මෙන්න මෙච්චර කෝටි මෙච්චර ප්‍රකෝටි කියලා එහෙම කියන්න බෑ. ඊටත් වඩා දීර්ඝයි එක කල්පයක් අන්තක් කල්පයක්. ස්වාමීනි උපමාවක් කියන්න බෑ ඊ. පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. උපමා දෙකක් වෙන්නවා. මහා විශාල ඔය ගිජ්ජකූට පර්වතය කියන්නේ ඒකාන්තේ ලොකු පර්වතයක්. යම් කෙනෙක් කසී සලුවක් කියන ඉතා සියුම් සලුවක් අරගෙන 100ක් අවුරුද්දකට සැරයක් ඔය සලුවෙන් ඔය පර්වතේ පිහිදැම්මෝ. ඒ හේතුවෙන් පමණක් නම් ඔය පර්වතේ ගෙවෙන්නේ. 100ක් අවුරුද්දෙන් 100ක් අවුරුද්දේ පිහිදැනීම හේතු කොටගෙන ගෙවිලා ගිහිල්ලා අපටත් තරමට පුංචි වෙන්න කොච්චර කල්යයිද? කල්පේ තවත් ටිකක් හරි යහටයි. එහෙනම් මේ තරම කොච්චරද? යොදුනා දිග බලල උස තියෙන පෙට්ටියකට අපපුරවල අවමාවක් 100ක් අවුරුද්දකට එක බැටයක් ඕකෙන් අහකල දැම්මොත් ඔය මහා පෙට්ටියේ සියලු අබයුරෙන් කොච්චර කල්යයිද? අන්තක් කල්පේ තව පොඩ්ඩක් හරි වැඩි. එනම් මේක ගණන් කියන්න බෑ. අන්නේ බඳු අන්තකල්පය 20ක් ගියාම අසංඛ්‍ය කල්පයක් කියනවා. මෙන්න මේ අසංඛ්‍ය කල්පයක් යනවා මේ ලෝකේ හැවැත්ම. එහෙනම් ආරම්භයේ පටන්ගෙන පංචකාමයේ මත් වෙලා දස අකුසල් කරලා තිරිසනෙක් එහෙම වුණොත් පටන් ගන්නත් බහැලා ගිය පාර බහැලා ගිහිලා බීඩෑවා වෙලා සුද්ධ ජීවියා වෙලා අප්‍රමාණ මැරි ඒ જાති සුද්ධ වෙලා ඉපදී මෙන්න මේ අසංඛ්‍ය කල්පයක් ගෙවන්න වෙනවා ලෝකේ විනාශ වෙනකම්. හැබැයි පව් ඉවරලා නෙමෙයි ඊට පස්සේ මේ එයා විදෙන්නේ. මේ ලෝකේ ආයි 20 අන්තක් කල්පයක් යනකම් විනාශ වෙන කාලයක් එනවා.
අන්නේ විනාශ වෙන කාලට අල්ලා ගන්න ලෝකයක් නැහැ. දැවිලා පිච්චිලා ඉවරයි. අල්ලා ගන්න බැඳෙන්න හැදෙන්න අධ්‍යාපනයේ පසුතලයක් නැති නිසා වායුවේ පසුතලය කියන බහිර්කම් සූක්ෂම වෙනවා. ඒ විලාදී අල්ලා ගන්න මොකුත් නැති නිසා කාමයට අරමුණු වෙන්න දෙයක් නැති සූක්ෂම ශරීර ලබනවා. මෙන්න මේ සූක්ෂම ශරීර ලැබලා කාමයන්ට අහු වෙන්න දෙයක් නැති නිසා ක්‍රමක්‍රමයෙන් ආයි සුද්ධ වෙලා හිටන් අද්භව සුද්ධ වෙනවා. සුද්ධ වෙලා ගිහලා ආවාසන බම්ම කීර්තියට යනවා. ඔතෙන්ට ගියාට ආයි ලෝකේ වෙනසිලත් ඔච්චර කාලයක් තියෙන අසංඛ්‍ය කල්පයක් තවත් අන්තක් කල්ප 20ක්. ওই කාලේ අර කියන ආවාසන බම්ම ලෝකේ ඉඳලා ඒකේ ආයුෂ අඩු වෙලා බහැලා ගිහිල්ලා නැවත ලෝකේ ආරම්භ වෙන කාලෙ වෙනකොට ඒ අයම තමයි ආයතනයක් ආපස්සට බම්බු ලෝකයෙන් පල්ලම් බහින්නේ. මනුෂ්‍ය ලෝකෙට ආයි හැදෙන්නේ. අන්තකල්ප විතර ලෝකෙ හැදෙන කාලේ ඇවිදලා හැදිච්ච කාලේ පටන් ගන්නකොට අන්නර ආපස්සට බම්බු ලෝකයෙන් බහැලා ස්වයං ප්‍රභා ආලෝකයෙන් ආලෝක කරගත්ත බ්‍රහ්ම කල්පික මනුෂ්‍ය සූක්ෂම ශරීරය ඇතුව ආකාශචාරීව ගමන් කරමින් ඉඳලා මේ ලෝකයේ තිබෙනා වූ ඉස්සෙල්ලාම දලගෝලයක් වාගේ හැදිලා ඒක හැදින උඩ පෘථිවිය මත ඇතිවෙනා වූ කිරි යොදයක් වැනි දෙයක් හැදිලා අන්නේ සුවඳ කටගා ගන්න මේ ලෝකෙ දෙනවා. ඔය තමයි සක්වල නැන කල්පයක ආරම්භය. හැබැයි වැඩි කල් යන්න ඉස්සෙල් හසල කරගත්ත කුණු පුරුද්ද අත්දැකෙන්න බැරි නිසා අත්බැව එකක් දෙකක් තුනක් යනකොට ආයතරය මොකද වෙන්නේ? කාමයන්ගේ මත් වෙන අත්බැව කියනවා. පුරුද්ද අත්හැරගත්තේ නැති අපරාධයට මොකද වෙන්නේ? ආයතරයක් කාම විත්‍යාචාරකම් මුල් කරගෙන පටන්ගෙන දස අකුසලෙම කරගන්න. කරගත්ත ගමන් ආයතරයක් පල්ලම් බහැලා මිනිස් බව ලබන්න බෑ. ඇස පල්ලෙහාට. හරකෙක් වුණා, බල්ලෙක් වුණා, බලලෙක් වුණා, බැස තව පල්ලෙහාට. ඌණෙක් වාගේ සතෙක්, කටුසෙක් වාගේ සතෙක් වුණා, තවත් පල්ලෙහාට බැස්සා. මැස්සෙක් වුණා, වදුරුවෙක් වුණා, තවත් පල්ලෙහාට බැස්සා. හෝදුරුවෙක් වුණා. ආයි ගිහිලා වැඩි කල් යන්න ඉස්සෙල්ලා ලැබූ කල්පේ අවසාන වෙනකන් ආයතනයට හම් වෙන්නේ අද්දව. ලැබෙන්නේ මනුෂ්‍යත් බව නෙමෙයි. ඔන්නේ සුද්ධ ජීවි වෙලා තිරිසන් කියන කොටසට ආйти. ඔය අද්දවක ඒ කල්පාවසානකම් ගෙවන්න වෙනවා. එහා සත්‍යයේ ඉන්නේ. මෙන්න මෙහෙම අනාථ ගමනක වෙන්නේ නැහැ. මෙතනින් මෙච්චර කාල වේලිලා ඉන්න මිනිස්සු ටික වාසනාවන්තයෝ. දැන් කල්පෙන් දුක් කාලයක් විතර ගිහිල්ලා මොන කල්පෙන්ද ලෝකේ පවතින කාලයෙන් බුදුවරු 4 දිනේ පහළ වෙලා පහෙන් 4ක් ඉවරයි. තා බුදුවරයන් වහන්සේ නම පහළ වෙන කාලය ඉතුරු නිසා අර අන්තකල්ප 20න් තව අන්තකල්ප 5ක් විතර තියෙනවා 4ක් විතර. මෙච්චර කාල දැන් අන්තකල්ප 15ක් විතර ඔය සුද්ධ ජීවීන් වෙලා නැතුව යන්තම් තව මිනිස්සෙලා ඉන්න වාසනාව ගැන හිතන්න සතුටු වෙන්න ඕනේ. එහෙනම් කවදා හරි ගුණ ධර්මයක් කෙරෙහි පැහැදීමක් හිත පිහිටවපු යා තිවිච්ච නිසාම ඒක මතුවේවි ඇවිදilla පල්ලෙහාසන බහින්න නැතුව දේව මනුෂ්‍ය කියන දෙගතිය බොහෝ කොට ආවා. තිරිසනෙක් උනත් පල්ලෙහා යන්න ඉස්සෙල්ලා කරගත්ත පිනක වාසනාවක් තිබිලා මතුුණා උඩට ආවා ඉතරය. කොහොමද? බුද්ධාන්තරයක් පවතින බුද්ධ ශාසනයක් පවතින කාලෙක හෝ පදේ බුදුන් වහන්සේලා කෙරෙහි හෝ ඒ වගේ උත්තමයන් කෙරෙහි වැදලා පුදලා ගරු කරලා කරගත්ත වාසනාවන්ත පිනක් එහෙම තිබුණා නම් දේශීය පල්ලම් බහින්නේ ආයි. හරකේ බල්ලෙක් වගේ සතෙක් උනත් ක්‍රමවේදයක් ඉදෙනවා. කවුරු හරි දෙන පිනක් හරි අනුමෝදන් වෙලා ආපහු වෙන්නේ. අන්නේ ඉදිරිය ඇවිල්ලා හිටන් අන්තකල්ප 15ක් විතර ওই කාලයක් දැන් මිනිස්සු වෙලා ආපෙක ලොකු වාසනාවක්. එහෙනම් ඒ ආපෙකට ලොකු වාසනාවක් හම්බුණා මොකද්ද? සම්මා සම්බුද්ධ ශාසනයේ පවතින කාලයක මිනිස්සු එක වෙන්න හම්බ වෙන්නේ. ඊටත් වඩා වාසනාවක් ආවා. ඒ වගේ කාලයක බණක් අහන්න හම්බෙලා නිවන් දකින්න බණක් අහන්න ලැබීම. එන වටිනාකම උපරිමයි.
අති දුර්ලභ ලැබෙන වාසනාව මෙච්චර තියෙනකොට තවත් මොනවද කාමයන් පස්සේ යන්න තියෙන්නේ? දැන් මොකද කරගන්න තියෙන්නේ? මේ ලැබිච්ච වාසනාවේ සීමාව කියන්න බෑ කොච්චරද කියලා. එහෙනම් ඉබඳු සීමාවක බුදුන් කෙරෙහි, දහම් කෙරෙහි, සංඝ කෙරෙහි චිත්ත ප්‍රහාදයක් යම්කිට ඇති වුණා නම් ඒ චිත්ත ප්‍රහාදය හතර පායෙන් නිදහස් කරන්න බලවත් වෙනවා. ඒ චිත්ත ප්‍රහාදයෙන් ධර්ම ශ්‍රවණය කළා බණපදයක් තේරුම් ගත්තා නම් අනිත්‍යයි කියන්නේ මේකනේ, දුක්ඛයි කියන්නේ අනාත්තයි කියන්නේ මේකනේ කියලා තේරුම් ගියා නම් ඥානය පහළ වෙනවා. දහම් ඇස කියලා එකට කියනවා. හැබැයි පහළ වුණා කියන්නේ අනන්ත වාසනාවක් සීමා කරන්න බෑ. ඒ මොකද? සතර පාදුක සදහට ඉවරයි. සතර ගමනේ දුක්ඛිත පැත්ත බලාගෙන දැටි ඉවර වෙනවා. ඉවරලා ඉන්න වැඩි කල්යන් ඉස්සෙල්ලා සියලු සතර දුකෙන් නිදහස් වෙලා හිටන් දැනසෙන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඒකේ අවස්ථාව වෙනකන් දන්නේ මෙච්චර දැනසුමක්ද කියලා. අන්න ඒ නිසා තේරුම් ගන්න ඕන එතෙන්ට එනකොට ලෝකේ ගැටෙන පැත්ත නැති වෙනවා, ඇලෙන පැත්ත නැති වෙනවා. ඇලෙනවා නම් ගැටෙනවා නම් සමාධියට බාධකයි. ඇලෙන්න හේතු වෙන, ගැටෙන්න හේතු වෙන කාරණේ පිළිඳ පටන් ගන්නවා. මොකක් නිසාද? මේ ලෝකේ හරි වටිනවා කියන දෘෂ්ටිය නිසායි ඇලුනේ. ඒවට විරුද්ධ වෙන නිසායි ගැටුනේ. ඒකේ läගගෙන බැහැගෙන හිටියේ මුලාව නිසායි. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ ගොඩ නැගිලි ඕකයි. එහෙනම් ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ මුල මොකද්ද? අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? ලෝකේ නොවටිනා දෙයක් කියලා දැක්කේ නැති එක. ලෝකේ නොවටිනා කියලා දැක්කේ නැත්තේ මොකක් නිසාද? සත්‍යයන්ට විපරීත වෙච්ච දෘෂ්ටියක් තියෙනවා. අන්නේ විපරීත தත්ත්වයේ පෘථග්ජනයාගේ ස්වභාවය. ඒ විපරීත බව ඇරෙනවා ආර්ය ධර්මය අහනකොට. බුදුබණ අහනකොට. අන්නේ විපරීත தත්ත්වයේ දුරු කරගන්න මොනවද විපරීත තුන හතරක් තියෙනවා. විපල්ලාස කියලා කියනවා ඒවට. ලෝකේ ස්වභාවය යථාර්ථයෙන්ම අනිත්‍යයි. නමුත් නිත්‍යයි කියන විපර්යාසයෙන් බහැලා මනස ඇති කරගන්නවා. පෘථග්ජනයා මනස කියන්නේ අනිත්‍ය නෑ නිත්‍යයි. මේ ලෝකේ පරිසරණය කොච්චර හොඳද? මේක නිසීනි. මෙන්න මේක තමයි ලෝක සත්‍යය බහින තීර්ණි. අපි නම් පිළිගන්නේ නැහැ මේ ලෝකේ වැඩක් නැහැ කියන්නේ. මේක හොඳයි. මේක නිත්‍යයි. මේක නිසීනි. ඔන්න ඔය අදහසේ ඉන්නේ. ඒ වාගේ මේ ලෝකේ දුකයි කියලා පිළිගන්නේ නැහැ. පංචකාමයේ කොච්චර සුවද? සුව විඳින තියෙන ලෝකේ දුකයි කියන්නේ මොකද? ඒක දුකයි කියන එක පිළිගන්නේ නැහැ. ඒක විපර්යාසයක්. විපර්යාස මානසිකත්වයක හැටි. ඊළඟට මොකක්ද කියන්නේ? මේක සාරත්වයක් නැති එකට සාරි සාරවත් ලෝකයක් කියලා හිතා ඉන්නවා. මේ ලෝකෙ කොච්චර සාරවත්ද? මේ ලෝකෙ ඇසුරේ ඉඳ තියෙනවා කොච්චර හොඳද? ආත්ම දෘෂ්ටිය කිව්වෙත් ඔන්න ඔකට. හරි සාරයි. ලෝකේ සාරයි කියලා හිතාගෙන ඉන්න එක තවත් විපර්යාසයක්. අනික තමයි මල මුත්‍රාවලින් හැදිලා තියෙන අසුබ ගොඩ. දෙතිස් ගුණක කොට්ටාසියෙන් හැදිලා තියෙන ගුණ ගොඩ සුභයි කියලා ගන්නවා. අසුබ සුභයි කියලා ගන්නවා. මෙන්න තවත් විපර්යාසයක්. ලෝක සත්‍යය ඉන්නේ බුදුබණ අහනකම් ඔන්නේ විපර්යාස හතර තුල. විපර්යාස මානසිකත්වයේ විකෘති මානසිකත්වයේ කියන්නේ ඔකලයි බුද්ධාම. පිස්සෝ කියන එක නෙවෙයි. මනසේ විකෘති වෙලා අන්ධෝ බාලෝ පුතඥයෝ කිව්වෙත් ඔකට. සබ්බේ පුතඥ උම්මත්තකා කිව්වෙත් ඔකට. උම්මත්තකේ විකෘති මනසක් ඇත්තෝ. හැබැයි ඔක හිතන්න එපා ලෝක සම්මති පිස්සෝ නෙවෙයි ඔය කියන්නේ. ලෝක සම්මති මහා ඥානවන්තයෝ ආරවිණී ඔන්නේ උම්මත්තකේ. මොකක් නිසාද? අනිත්‍ය නිත්‍යයි කියලා දුක සුඛයි කියලා අනාත්ත අත්තයි කියලා අසුභ සුභයි කියලා ගන්න උම්මත්තකේ. මෙන්න මේකේ මිදෙන්න බෑ කවදාවත් බුදුබණ අහලා ධර්මාභෝධය ලබනකම්. දහම් ඇස පහළ වෙනකම්.
ඔන්නේ දහමැස පහල කරගත්තෝ කවදා හරි එයා දකින්නවා අනිත්‍ය ලෝකේ අත්හැරලා කොහේ නිත්‍ය එකක් හොයාගෙන යන්නද? ලෝකේ හැටි යෝකේ. දුක්ඛ ලෝකේ යම් තැනක ඉඳගෙන මම සැප හොයාගෙන කවුරු හොයාගෙන කොහේ යන්නද? අන්න යථාර්ථය දකින්නට දකින්න තව දෙයක්. අසාර ලෝකේ සාලත්වයක් කොහේ කියනොත් හොයාගෙන යන්නද? අසුබ ලෝකේ මොන සුබ හොයන්නද? ඔන්නේ කාරණා හතර එනවා දැනෙනවා. අන්නේ ටික දැනෙනකොට මොකද වෙන්නේ? මෙච්චර කල් අකුසල් කලේ මොනවද? අනිත්‍ය ලෝකේ නිත්‍ය හොයන්න. නැත්නම් කැමැති නැති ලෝකේ කැමැති තියෙනවා හොයන්න. දුකෙන් විරිච්ච ලෝකේ සැප හොයන්න. අයිතුකම් අසාධාරණම් කර කර ඔක්කොම චන්දිකම් කළේ. ওই ටිකට ලෝකම් කළේ, හොරවර වංචා කළේ, කසර වැඩ කළේ, නීච වැඩ කළේ. ඔන්නේ දුක් සහිත ලෝකේ සැප හොයන්න. අසාර ලෝකේ සාරත්වය හොයන්න. අසුබ ලෝකේ සුබේවා හොයන්න. ඔන්නේ විපර්යාසයෙන් කරපු වැඩි තමයි දස අකුසල් කරන්න මුල පාදාගත්තේ. එහෙනම් මෙන්න මේකේ යථාර්ථයෙන් දැක්කනම් අපි දකින්නවා. දැන් ඉතින් කොහේ ගිහිලා මේකෙන් බේරෙන්නේ? කොහේ ගියත් ලෝකෙන්. හරි කාර්යතර බිරිසක් මට ඉන්නේ මං දාලා යන්න ඕන වෙන්නේ දිහාට. යනවා. කොහෙද යන්නේ? කරපු කර්ම ශක්තිය අරගෙන යන්නේ. අන්ත නින්දා කරලා අපහාස කරලා හිංගි හිංසා කරලා ඒකේ කර්ම විපාකයක් Tamante එනවනම් කවුරු හරි අහුවෙලා ඉන්න පිරිසකින් නින්දා අපහාස විඳින්න සිද්ධ වෙනවා. ඒතකොට මම හරි උන් තමයි වැරදි මම යනවා හොඳ පැත්තක් හොයාගෙන කියලා යනවා. හැබැයි කර්ම ශක්තිය උසගෙන තමයි යන්නේ දෙන්නේ. ගිහිලා බැලුවට පස්සේ තමන්ගේ කර්ම ශක්තියට අනුකූල පිරිසක් ළඟටම ආයි ගිහින් පැටලා තියෙන්නේ. එදෙනුත් අර જાතිය වයින්නවා. මුනුත් අරුත් එකයි මුනුත් එකයි. යන්න ඕනේ මොන්නේ නැතු හොඳේම හොයාගෙන ආයි කියනවා. ගිහින් බැලුවාම එතනත් එහෙමයි. ඒ නිසා දකින්න ඕනේ ලෝකේ අපි යම් කර්මයක් වේගයක් කළා නම් ඒකේ විපාකات අපිට එනවා. ඒ වගේම අපි ප්‍රයෝග විපත්තියෙන් අපි විපාක කරගන්න. මේ හැම එකක්ම දැනගෙන ඒකෙන් මිදෙන්න නම් ප්‍රයෝග සම්පත්තිය හදා ගන්න ඕනේ. හතුරු හදා ගන්න නැතුව ඉන්න උත්සාහ කරන්න ඕනේ. හතුරුකම් කරනකොට උන්ට හොද කරන්න ඕනේ. මෙත්සිතකින් ඉන්න ඕනේ. මිත්‍යාසහගත කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම පතුරන්නේ මේක සම්‍යක් ප්‍රයෝගයෙන් හොඳ පැත්ත. කළ යුතු යහපත් පැත්ත. ඒ වගේම අපේ හතරේ පටන් වෙච්ච අවඩක් අසාධාරණයක් කැමති වුණා නම් අපි කරන යහපත් දේවල් වල ආශිර්වාදයට පතුරවන්න ඕනේ. එතකොට අපි කරපු අපරාධයන්ට ණයක වෙනවා. එතකොට යමේ හතුරුකම් කළා නම් කවදා හරි අපි අවංකව ඉවසලා ඇටි කරගෙන යනකොට අපරාධය අපි වෙන්න දොස් කිව්වා හිඟවලා. මොන අපරාධයක්ද අපි නිකම් බොරුවට නෙමෙයි මේවා කළේ. අන්න එහෙම අදහසක් එනවා. ඒ පව් ගෙවුවාම. එහෙනම් පාප ගෙවන්න තියෙන එකම ක්‍රමය මේ බුද්ධ ශාසනයේ තියෙන අනන්ත යහපත මිසක්. ඊ යහපත කියලා යහපතේ ආශිර්වාදයෙන් ඔවුන්ට පින් අනුමෝදන් කිරීම මිත්‍රිම් සිත් පැතීම ආදී මිසක් වෙන කිසිම ක්‍රමයක් නැහැ මේ පව් ගෙවන්න. එහෙනම් හිතන්ට පැනලා ගිහිල්ලා හිටන් නිදහස් යන හොයන්නල හැප්පි වෙන්න එපා. තමන් ඉවසිල්ලෙන් කටයුතු කරගෙන ධර්මානුකූල පැවැත්මක් තුළ ඉඳගෙන ගැටෙන ලෝකෙ හැටි දැනගෙන ගැටෙන ලෝකෙ නොගැටි ඉන්න පුරුදු වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. මඩේ හැදිලා ජලයෙන් මතුවලා ආපු නෙළුම් පොහට්ටුව ඒ ජලයේම ඉඳගෙන උඩට නැගිලා වතුර ගෑවෙන්න දෙනක ඉන්නවා. තිබිලා. ඒ විලාවේ වතුරේ නැතුව නෙමෙයි වතුරේමයි ඉන්නේ. නෙළුම් වල තියෙන වතුරේම තමයි. වතුරේ උඩට ඇදිලා තියෙනවා. ඉඩෝරයක් තියෙන නැන වතුර නැත්තෙන්ද ගිහිලා නෙළුම් මල් පිපුන්නේ නැහැ. අර මඩේ මුල එහෙමමයි. ඒක සම්බන්ධිත ගහත් එහෙමමයි. ගහෙන් ආපු නෙළුම් පොට්ටු වතුර දිගේ ඇදිලා ඉඳන් සෑහෙනකින් උඩට ඇදිලා උඩ ලස්සන පිපිලා තියෙනවා වතුර 20ක් වැඩක් නැහැ දැන්.
වතුර ගෑවෙන්නේ නැහැ මලේ. වතුර ටිකක් මලට ඉහළ බැලුවාම ඉස්සර යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ එහෙම එකක්. කාමියෝ මඩ වාගේ. කාමියන්ගෙන්මයි උපන්නේ. කාම අදහස් නිසාම හටගත්ත කාම මෛත්‍රියක් මුල් කරගෙන එහෙම දෙනක් අල්ලගෙන මඩක උපන්නා වාගේ උපන්නා. ඊට පස්සේ මොකද කරන්නේ? ඔය කාම සාගරික වාගේ කාම ජලාශයක වාගේ තමයි කාමයන්ගේ චිත්තේ පංචකාමයන් තුළමයි ගත කළේ. ඒ තුළමයි වැඩෙන්නේ. හැබැයි අන්තිමට කාමයන්ගේ ආදීනව දැකලා කාමයන්ගේ නිදහස් වෙලා හිටන් ඇලෙන්නේ නැතුව ඒ තුළ ඉන්නේ. දැන් මනවලන රූපාවට, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශාවට මනස හැලෙන්නේ නැහැ. කොහොමද උපමාව? ජලී කාමීන, පංචකාමීන. ජලයේ උඩට ආව මලක නැවත ජලයේ ඉසත ඒ බිඳුවක්වත් නිලුම් වලට විදින්නේ නැහැ, රැඳින්නේ නැහැ, බැඳින්නේ නැහැ. එන අපිටත් දෙන්නේ ඔන්න ඔය ක්‍රමයේද ඉන්න. සමාජයේ පැනලා යන දෙයක් නැහැ. ඒ බඳු ලෝකේ ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න පුරුදු වෙන්න ඕන. ධර්මතාවයේ දීරුම් ගන්න සමගිය සමාදානෙ ඉන්න උත්සාහ කරන්න ඕන. ඒ ඉවසීම ඇති කර ගන්න ඕන. ආර්ය මාර්ගයේ වෙනවා. ඒතකොට මොකද? මම මෙච්චර ඉවසනවා, මෙච්චර කටයුතු කරනවා, මට මෙහෙම නිന്ദා පහස එනවා, කොච්චර හිතෙනවද හිතන. හැබැයි මම ඉවසිල්ල විඳිනවා. මොකද වෙන්නේ? මෙච්චර කල් නොදැනිච්ච එකක් වෙනවා. අනේ ලෝකේ කියන්නේ කොච්චර දුකින් එකක්ද? ලෝකේ කියන්නේ කොච්චර දාහී පෙළෙන එකක්ද? හිතට අනිත්‍ය අරමුණු වෙන්න කොච්චර පෙළෙනවද? පෙළෙන ලක්ෂණයක් තියෙනවා. දැක්කදාට මොකක්ද ලබින්නේ? අට්ඨියටි කියලා එකක් දකින්න. ඒ මොකද්ද? මේ ලෝකෙ කියන්නේ පෙළෙන එක. කදමාචානන්ද සබ්බ සංඛාරිසු අනිත්‍ය සංඥා. ආනන්ද මේ සියලු සංඛාරයන්ගේ අනිත්‍යයි කියන සංඥාව මොකද්ද? බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හාමුදුරුවන්ගේ. ඉදානන්ද බික්ඛු සබ්බ සංඛාරිසු අට්ඨියති. මෙන්න බුදුරජාණන් වහන්සේ වෙන්නවා අනිත්‍ය සංඥාව මොකද්ද කියලා. දෙලෙන්න වෙනවා. මෙන්න අට්ඨියති දැකන අනිත්‍ය දැක්කා. ඒතවර දකින්නවා මේ බඳු පිළිම් සහගත ලෝකයක්ද මම හොඳයි කිව්වේ ලැජ්ජාවේ. මේක හොඳයි කිව්ව මම මොනතරම් මුලාවකින්ද කියලා Tamanටම මතකයි Tamanටම ලැජ්ජා හිතෙනවා. මේ ලෝකේ හොඳයි කියවන්නේ. පිරිස අතර ඉන්නේ හොඳයි කියවන්නේ. යාළුකම් හොඳයි කියවන්නේ. මොනතරම් ලැජ්ජ නැති කතාවක්ද මම කියවන දන්නේ කොහොමද? Tamanට වැටුණා නම් හරායති. ලැජ්ජාවේ ඉඳී දකින්නවා. අන්න අනිත්‍ය දකින්න තව ලස්සනයි. පෙළෙන ලෝකේ දකින්නවා. පෙළෙන ලෝකේ හොඳයි කියන්නේ ලැජ්ජා හිතෙනවා. ජීගොච්චති අනේ මේ මල මුත්‍රා ගලවල් නේද? මම කියන්නේ මගේ පිරිස කියන්නේ කේස්ලොම් නියදා සම්මස්නහර ඇට පිදුළු වකුවලු හදවත් මෙතන පටන් ගෙන දෙතිස් කුණෝ කොට්ටාසයකින් පිරිච්ච මේ මසින් ලෙයින් හටගත ගොනු ගොඩවල් නේද? ඒවෙන් හටගත්තේ ඇතින මල මුත්‍රා මිසක් වෙන මොකද්ද? කුණු වෙලා පණුවන් ගහලා ජරා වෙලා ගඳ ගහලා ඉවරලා යන ඒවා මිසක් වෙන සුවඳ එකක් මේකේ තියෙනවද? jigucchati වැඩක් නැහැ ලෝකී කියන්නේ මේකේ. ඔන්න ඕක දැක්කහම කියනවා. ඉදං උච්චතානන්ද සබ්බ සංඛාරිසු අනිත්‍ය සංඥා. ආනන්ද මෙන්න මේකට කියනවා සියලු සංඛාරයන්ගේ අනිත්‍යයි කියන්නේ. අනිත්‍ය සංඥාව කියන්නේ ඕක. මෙන්න මේක නිතර බලන්න ඕනේ. ඉවසිල්ලෙන් නිතර ගහනකොට මුටි කාගෙන බලනකොට බැලුම් අහගෙන මම නම් මට ගැහුවත් බැලනත් හිත හිතවන්නේ ඉවත් දැන් නම් කරන්නේ නැහැ කෙනෙක් කියන. මට ඕන එකක් කරපුවා. මං ඉතින් ඉවසිල්ලේ ඉඳ ගන්න. ඔතෙන්ට එනකොට දකින්න පෙළින එකේ තියෙන බරපතලක. ගහපු එක ආපහු පෙරලා ගැහුවොත් බැන්න එකට ආපහු බැන්නොත් ඒකේ වේදනාව ආපහු ගැහුවා ගත්තේ නැහැ. ප්‍රමාණය දැක්කේ නැහැ. බයින් එක වින්දනන් ගහන එක වින්දනන් නින්දා කරන එක වින්දනන් තමයි තේරෙන්නේ. ඒක මෙච්චර දුකක් නෙවෙයි. මෙච්චර අසහනකාරී වෙලීමක්, මෙච්චර වේදනාවක්. ඊතර දකින්නවා මේ ලෝකේ හොඳයි කියලා සුන්දර ලෝකේ අල්ලන්න ගිහිල්ලා. කොයිතරම් දුක්ඛිත දේවල් වලින් ප්‍රීති එකක්ද මේ අපි අල්ලා ගන්න යන්නේ. කොච්චර හොඳ කරලා හොදක් අහන්න නැති ලෝකයක් මොනවා කරන්නේ?
මම නම් හිත විදවන්නවත් දෙයක් කරන්නේ. ලෝකේ හැටි දැනගන්න. ලෝකේ හැටි දැනගන්න හොඳම දේ තමයි ඉවසිල්ලෙන් යුක්තව ඒකේ ස්වභාවය දකින්නේ. අනිතෝර දකින්න ලෝකේ හැටි. මෙහෙම ලෝකයක් නම් ජාත්‍යාදීත් එපා. මෙහෙම කයක් නම් ආයිත් එපා. මෙහෙම ලෙඩ වෙන කයක්, මෙහෙම කුණු වෙන කයක්, මෙහෙම පෙළෙන කයක් නම් මට එපා. මෙහෙම පිරිසක් මට එපා. මෙහෙම ලෝකයක් මට එපා. මොකක් නිසාද? අට්ටි යටි දැක්කා, හරායිති දැක්කා, jigucchati දැක්කා, නැත්නම් අනිත්‍ය දැක්කා. මෙන්න බුදුරන් වහන්සේ නිවන් දකින්න බලන්න කිව්වේ ඕකයි. අනිත්‍ය බලන්න කිව්වම අද මොකද කරන්නේ? ඇහත් අනිත්‍ය ඉතිරි නැහැ, කනත් ඉතිරි නැහැ, නාසයත් ඉතිරි නැහැ, දිවත් ඉතිරි නැහැ, කයත් ඉතිරි නැහැ කිය. ඉතිරි නැත්නම් දුබයි කිය. පෙරිපෙරි දුක හට ගන්න බේබි ලක්ෂණ බේරියෝ තියෙනවා බුදුරන් වහන්සේ දේශනා කරලා. අනිත්‍ය කියන්නේ ඉතිරි නැහැ කියන එක නෙමෙයි. අට්ටි යටි හරායිති jigucchati. ඔන්න ඒ තුනයි අනිත්‍ය කියන්නේ කියලා පැහැදිලිව දේශනා කරලා තියෙදි ඒක හංගලා තියලා කොහොමද මේ නිවන් දකින්නේ? ලෝකේ හැටි දකින්න බෑ. ලෝකේ කලකිරෙන්නේ නැහැ. ලෝකේ අසාරයිනේ වැඩක් නැහැ නේ කියලා හිතෙන්නේ නැහැ. මොකක් නිසාද? බැලිය යුත්තේ බැලුවේ නැහැ. ඒ සඳහා බැලිය යුතු යමක් තියෙනවා යම් ලක්ෂණයක්. ඒ ලක්ෂණය හරියට දැක්කම තමයි ඒක වෙන්නේ. එහෙනම් බලන්න කිව්ව අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණය දැක්කදාට දුක්ඛ ලක්ෂණය පේනවා. අනාත්ම ලක්ෂණයක් දකින්න. අනිත්‍ය අයින් කරලා බෑ. එහෙනම් පුරුදු වෙන්න ඕනේ අනිත්‍ය ලක්ෂණයේ යථාර්ථය හොයාගන්න. ඒක බලන එකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඉතින්ලා. අනිත්‍ය වෙන හැටි බලන්න. ඉතින් ඇස ගැන අනිත්‍ය බලන්නේ කොහොමද? මේ ඇස විවිධාකාර රෝග වලින් පෙළෙන එකද නැද්ද? මේ හැට රොඩක් උණක් වටනොත් පෙළෙනවද නැද්ද? විස බීජයක් ඇතුළොත් ඇහැ හතු වෙලා එකකින් අපි පෙළෙනවද නැද්ද? ඇහැ හැමදාම පේන්නේ ඇහි සුද වෙනවා, ලෙඩ වෙනවා, අඳුරු වෙනවා, පෙළෙනවද නැද්ද අපි? ওই විදිහට කටයුතු කරලා නම් පොඩ්ඩක් හරි යනකොට කුලම් පාරේ රොඩක් හරි ඇවිත් වෙන්නොත් අපි ඇස් පිය ඉන්න ඕනේ. පෙළෙනවද නැද්ද? මෙන්න පෙළෙනේව දකින්න. කවුරු හරි ඇඟිල්ලෙන් එහෙම යනොත් කොච්චර අමාරුවක් වෙයි? සිද්ධ වෙන්නේ මොකද්ද? කොච්චර අමාරුවෙන්ද රකින්නේ? ඇහැ වාගේ රකින්නවා කියලා කතාවලක් තියෙනවා. රැකේ නැත්නම් එහෙ විනාශයි. කොයි මොහොතේ අන්ධ වෙලා යයි දන්නේ. බොහෝ බයකින් ඉඳලා තියෙනවා. බයනුත් පෙළෙනවා. වේදනාවෙනුත් පෙළෙනවා. කැඩෙයිද විදීද විනාශ වෙයිද කියලා පෙළෙනවා. කලයිද විදීද විනාශ කරයිද ඇහැ. ලෙඩ රෝගයක් හැදෙයිද? ඒකටත් පෙළෙනවා. අනේ ඉතින් මොනවා කරගෙන හිටියද වයසට ගියාට පස්සේ පේන්නේ නැති වෙන ස්වභාවයක්. ඒකෙනුත් පෙළෙනවා. අන්තිමට අවුරුදු 80 90 ගියාම පේන්නේ නැති වුණා කියලා ඉතින් මම මොනවා කරන්නද අපිට යන්නේ තියා අතපොත ගාලා වටපිට බලන්නත් පේන්නේ. හරි වැඩි නෙවෙයි. මැරෙන්නේ නැහැ. ඇස් පේන්නේ නැහැ, මැරෙන්නේ නැහැ, කන් අහින්නේ නැහැ, ඒත් මැරෙන්නේ නැහැ. තව ඉන්න රූකඩේවා. කවුරු හරි ගෙනහල්ලා කණ්ඩ දෙන්න ඕන. අතපොත ගන්න බෑ, බත් පිඟාන හොයාගන්න. වතුරේක වීපන් කියා දුන්නොත් අතපොත ගන්නවා කො ළඟින් තිබ්බ වතුරේක හොයාගන්න බෑ. ඇස් පේන්නේ. ඒක ගන්න අත ගෙනිච්චාම අත වේවුරනවා වතුරේ ගන්න බෑ. අත කන නැහැ. මොන මල කරදරයක්ද මේ නාගියා හින්දා. දින වතුරේක බොන්නේ නැහැ. මොන කරදරයක්ද කෑ ගහනවා විතරක් වෙන්නේ. බැලුම් ගහන්නත් වෙනවා. කාට කියන්නේ? මේ සුන්දර ලෝකේ හදලා කරලා ඔක්කොම කරලා අවසානයේ හම් වෙන ප්‍රතිඵල. මේ ලෝකේ හැටි මේවට දඟලලා කෑ ගහලා වැඩක් නැහැ. ලෝකේ හැටි දැනගන්න ඕනේ. ඒතර දැනගන්න මේ ලෝකේ කවදාවත් පෙළෙන එකක් මිසක් හැනසෙන එකක් නෙවෙයි. අපි හැවටෙනවා හැනසෙන ලෝකයක් කිය. යථාර්ථය නම් මේක පෙළෙන එක. අන්න නිත්‍යයි කියලා හිතා අනිත්‍ය ලෝකෙ. ඕක දකින්න ඕනේ. ඉතින් මෙන්න මේක තේරුම් අරගන්න තේරුම් ගත්තාම නිවන් මාර්ග ලං කරගන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නෙට උත්තරේ මම මෙච්චරලා කිව්වේ. එහෙනම් මොකද්ද වෙන්නේ? මේක ප්‍රශ්නකින් විශාල ප්‍රශ්න සමූහයකට උත්තර හම්බ වෙනවා. ඒ නිසා තමයි මේ විශේෂ එකක් අරගත්තාම ඒ ප්‍රශ්නේ මුල් කරගෙන දහම් අවබෝධයේ විශාල අවස්ථාවක් ලබා දෙන්නේ. ඊපස්සේ බලනකොට මේ ඊළඟ තියෙන ප්‍රශ්න වලින් 75% උත්තර හම්බ වෙනවා මේක ප්‍රශ්නෙට උත්තර දෙනකොට. ඉතින් මේ අහන්නේ මොකද්ද? මේ බණපදයක් කියන්නේ කොහොමද? බණපදයේ බණපද 1000ක් විතර කියවුණා. තේරුම් අරගන්න තේරුම් අරගෙන ලෝකයෙන් පැනලා යන්න හදන්න එපා.
ගැටෙන හිතක් ආවොත් ඇයි මං ගැටෙන්නේ? ඇලෙන හිතක් ආවොත් ඇයි මං ඇලෙන්නේ? මොන හරයක් ඇතුලේ කියලාද? ඇයි මං ගැටෙන්නේ? මට මොන කරදරයක් වුණාටද? මොනව නැති වුණාටද? මං හිතා ඉන්නා ලෝකේ හරි වටිනා දෙයක් මට නැති වෙලා යනවා. ඒකයි මම මේ ගැටෙන්නේ කියන්නේ. අන්නේ ගැටෙන්න හේතු වෙච්ච ඇලෙන එක මොකද්ද? ඒකේ වටිනාකම මොකද්ද? බලාගෙන යනකොට තේරෙයි ලෝකේ ඇතුලේ නම් වටිනා එකක් නැහැ. වටිනවා කියලා අපි රවට්ටනවා මිසක්. ඔන්න ඔය දහම් අවබෝධය ලබා ගන්න නිතර සිහි කරන්න පුරුදු වෙන්න. ඒක නිවන් මඟ. මෙතෙක් දහම් ඇහු සෑම සියලු දෙනාම අප්‍රමාදව මේ දහම් තුලින් ලෝකේ බලාපොරොත්තු වෙන්න එපා. නිවන බලාපොරොත්තු වෙන කටයුතු කළා අප්‍රමාද නිවන් දකින්න අදිෂ්ඨාන කරගන්න සෑම සියලු දෙනාට යහපතක් වේවා.